समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से පින්වතුනි පසුගිය දවස් දෙකකම විදහාවසත් සම්බුදහාවසත් මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන පබ්බ 21කින් පබ්බ 16ක්ම විග්‍රහ කළා කායිකානුපස්සනාවේ අනුගමනය කළ යුතු පබ්බ 14කුත් වේදනානුපස්සනාවේ තියෙන එක පබ්බයකුත් චිත්තානුපස්සනාවේ තියෙන එක පබ්බයකුත් කියලා පබ්බ 16ක්. පබ්බ කියන එක මේක පරිපූර්ණය කරගන්න මේ මාර්ගය අනුගමනය කරන්න මාර්ගයේ යම් පසු කළ යුතු තැන් කියන එක තමයි පබ්බ. එමුනම් මේ මාර්ගය පූර්ණ කරගන්නට උපකාර වන පියවරවල් තමයි මේ පබ්බ කියලා විග්‍රහ කරන්නේ. ඉතින් ඒක නිසා මේ මුල් පියවර පළවෙනි එක කායිකානුපස්සනාව යම් කිසි කෙනෙකුට සම්පූර්ණ කරගන්නට පුළුවන් නම් එතෙන්දී ඉතුරු පබ්බ ඉතුරු ඒවා ක්‍රමානුකූලව පූර්ණ වෙන බව වැඩෙන බව මේ ත්‍රිපිටකයේ බොහෝ තැන්වල විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා කොහොමුණත් මේක විග්‍රහයක් හැටියට මේ භාවනානුයෝගීන් හැටියට මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන මේ කියන කායකානුපස්සනාව වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව පරිපූර්ණය කරගන්නකොට මේ පබ්බයන් අනුගමනය කරනකොට මේ පියවරයන් ගන්නකොට මේ ධම්මේ ධම්මානුපස්සනාවේ ධම්මේසු ධම්මානුපස්සනාව ධම්ම පස්සනාව අනුපස්සනාවක් මෙතන තියෙනවා. ප්‍රහාණය වෙන කරුණු පහක් තමයි මේ ධම්මානුපස්සනාවෙන් තියෙන්නේ. මේ නිවනට බාධා වන කරුණු පස් ආකාරයකට ප්‍රහාණය වෙනවා. ඒ ප්‍රහාණය වෙන බව තමන් තේරුම් ගත යුතුයි. තේරුම් ගන්නට අවශ්‍ය දැනුමක් තමයි මෙතන මේ ධම්මානුපස්සනාවේදී විග්‍රහ කරලා තියෙන්නේ. අරක කරගෙන යනකොට කායිකානුපස්සනාව කරගෙන යනකොට වේදනානුපස්සනාව සිද්ධ වෙනවා, චිත්තානුපස්සනාව සිද්ධ වෙනවා. ඒ අනුව ධම්මේසු ධම්මානුපස්සනාව සිද්ධ වෙනවා. හැබැයි තමන් මේ කාරණාව දැනගෙන හිටියාම මොනවද මේ කායිකානුපස්සනාව කරනකොට තමන්ගේ තුලින් තමන්ගේ තුල තියෙන මේ කෙලෙස් මොනවාගේ කෙලෙස්ද කොහොමද මොන ආකාරයෙන්ද ඉවත් වෙන්නේ අහකට යන්නේ සුද්ධ වෙන්නේ පරිසුද්ධ වෙන්නේ කියන එක තමයි මේ ධම්මේසු ධම්මානුපස්සනාවෙන් කියන්නේ. ඉතින් ඒක නිසා මේකත් අහලා මේකත් දැනගෙන මේකත් කියවලා දැනගන්න එක හොඳයි. මොකද Tamanටම මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ පොතේ අපි මේ සපයලා තියෙන පොතේ
12 වෙනි පිටේ ඉඳලා ඉදිරියට තියෙන්නේ මේ ධම්මානුපස්සනාවෙන් අයින් කරගන්න ඕන මේ කරුණු පහක්, පබ්බ පහක්, පියවරල් පහක්. පළවෙනි එක තමයි ධම්මානුපස්සනා නීවරණ පබ්බ. නීවරණ පහක් තියෙනවා. ඉද බික්කවේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු කතංච පන බික්කවේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු. මේක නීවරණ පහ. නිවන ආවරණය කරන කරුණු පහක් පස්සනවා කියන්නේ පහ වෙලා යනවා, ඉවත් වෙලා යනවා, අහක් වෙලා යනවා. එහෙම නැත්නම් හිතේ තියෙන මෙතෙක් කල් තිබුණු මේ නීවරණ පහක්, නිවන ආවරණය කරන කරුණු පහක් ඉවත් වෙනවා. ඔය කියන කායේ කායानुපස්සනාව, ඔය කියන වේදනානුපස්සනාව, ඔය කියන චිත්තේ චිත්තානුපස්සනාව කරනවා. ඒ නිසා අර කායानुපස්සනාව කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ නීවරණ පහ ඉවත් වෙන්නේ. මෙතෙන්දී ඕන වෙන්නේ පජානාති. පජානාති කියන්නේ දැනගන්න ඕන. මේක ඉවත් වෙන බව, ඉවත් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. හිත බික්කවේ බික්කු සන්තම්මා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමන් තුළ මෙතෙක් තිබුණු, මෙතෙක් පැවතුණු කාමච්ඡන්දය හැටියට දැනගන්න. ඊට පස්සේ අසන්තං අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දන්ති පජානාති. දැන් තමන්ගේ තුලින් කාමච්ඡන්දේ ඉවත් වෙනකොට මේ කාමච්ඡන්දේ නැtei කියලා නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්ද කන්දුති පජානාති. යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති පංචංච පජානාති. මේ මෙතෙක්කල් දැන් නූපන් කාමච්ඡන්දය උපදුන බව කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පදානාති. උපදින්නේ නැති බව දැන් පජානාති. තේරුම් ගන්න ඕනේ. යතාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හෝති තංච පජානාති. මෙතෙක්කල් ඉපදුණු කාමච්ඡන්දය ප්‍රහාණය වෙන බව තමන් දැනගන්න ඕනේ. පජානාති. යතාච පහිනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. එනිසා දැන් මේ කාමච්ඡන්දය කියන නීවරණය, නිවන ආවරණය කරගත්ත දේ ඉස්සෙල්ලා පෘථග්ජන කාලේ මේ කායිකානුපස්සනාව නොදන්න කාලේ කාමච්ඡන්දේ ඉපදිනවා. ඒ කාමච්ඡන්දය ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා නිවන ආවරණය. දැන් කාමච්ඡන්දේ ඉස්සෙල්ලා ඉපදුණු බව, දැන් උපදින්නේ නැති බව, දැන් පෙර ඉපදුණු කාමච්ඡන්දේ දැන් ඉපදුණත් එක පාටම ඉවත් වෙන බව. ඒ නිසා අනුපාද බව තේරුම් ගන්න ඕනේ. මේ ආකාරයට මේ කාමච්ඡන්දේ පළවෙනි එක, දෙවෙනි එක අජත්තං ව්‍යාපාදෝ. ව්‍යාපාදෝ කියන්නේ, ව්‍යාපාදී කියන්නේ අර ද්වේෂයට, වෛරයට, ක්‍රෝධයට හේතු වෙන දෙවෙනි පැත්ත, වැය වෙන පැත්ත. ඒකත් ඒ වගේම මේ පියවර පහින්ම යථාච අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස උපාදෝ හෝති තංච පජානාති. යථාච උප්පන්නස්ස ව්‍යාපාද පහනං හෝති තංච පජානාති. මෙහෙම අන්තිමට යථාච අනුප්පන්නස්ස උපාදෝ ව්‍යාපාදස්ස කියන එක අයින් කරගත්ත බව පහිනස්ස ව්‍යාපාද ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. ඒ වගේම තුන්වෙනි එක සන්තං ආජ්ජත්තං තීන මිද්දං අති මේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාති. දැන් මේක තීන මිද්දේ තුන්වෙනි එක, හතරවෙනි එක උද්ධච්ච කුක්කුච්ච, පස්වෙනි එක විචිකිච්ඡා. මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, ව්‍යාපාද, විචිකිච්ඡා කියන පහ තමයි නිවන ආවරණය කලේ. මෙතෙක්කල් තමන්ගේ හිතේ මේ පංචකාම නීවරණ ධර්ම ඉපදුනා. ඒ ඉපදුන බව තේරුම් ගන්න ඕනේ. මේට පෙර
මේ කායිකානුපස්සනාව කරනකොට ඒ උපදින්නට එන කාමචන්ද ආදී කොටත් ආ වූ නීවරණ පහෙන් තමන් මිදි නිදහස් වෙන බව තේරුම් ගන්න ඕනේ. ඒ මිදි නිදහස් වීම නිසා ලබන සුවය නිවීමක් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද නැති අවස්ථාවේ උපදින්න නැති අවස්ථාවේදී මේකෙන් ලබන මේ නිවනත් මේ විවුර්ත වීමත් මේ කියන නිරාවරණය වීමත් තේරුම් ගන්න ඕනේ. නිරාමිසුතුයත් තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මෙතෙන්දී මේක සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා අර කායනුපස්සනාව වඩනකොට. හැබැයි තමන් මේක තේරුම් ගන්න ඕනේ. පජානාති දිගටම තියෙන්නේ පජානාති. ඉතින් ඒක හැබැයි මෙතන එකක් තියෙනවා. මෙතන තියෙන්නේ සියලුම මේ පංච නීවරණ ධර්මයන් අජ්ජත්තා. බාහිර කතාවක් නැහැ. හොඳට බලන්න ඉද බික්කවේ බික්කු සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්ද. අජ්ජත්තං ව්‍යාපාද. අජ්ජත්තං උද්දච්ච කුච්චං විචිකිච්ඡා. අනික් මිනිහෙගේ බාහිර මිනිහෙකුගේ මේ පංචකාම නීවරණ ධර්ම අපිට අයින් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ හිතේ ආධ්‍යාත්මික වශයෙන් උපදින කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා තමයි මෙතෙන්දී මේ කායකානුපස්සනාවෙන් අයින් කරන්න පුළුවන් වෙන්නේ. අයින් කරන්න ඕන. අයින් කළ බව දැනගන්න ඕන. අයින් කළ බව දැක ගන්න ඕන. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අර ඉස්සෙල්ලා පබ්බවල කියපු කතාවම ආශ්‍රයක් කියනවා. දී අජත්තං වා බාහිදාවා ධම්මේ ධම්මානුපස්සී විහෙරති. බාහිදාවා ධම්මේනුපස්සී විහෙරති. ඒ වාක්‍යයේ විදිහටම හැබැයි කියනවා ඉතින්ලා කිව්වේ කායකානුපස්සී විහෙරති. දැන් කියන්නේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. එච්චර ඒ වචනේ විතරයි මේ නීවරණ පබ්බේදී විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට මේ පංචකාම නීවරණ ධර්මයන් මෙතෙක් තමන්ගේ තුල නිවන වාගෙන ආවරණය කරගෙන තිබුණා. ඒක තිබුණ බව දැනගත්තේ නැහැ. දැන් තමන් දැනගන්න ඕන මෙතෙක් කල්ලේ පැවතුණු උපදුණු අලුතෙන් නිර්මාණය වූ ඒ නිවන ආවරණය කරන ධර්ම දැන් හිතෙන් ඉවත් වුණා. අලුතෙන් උපදින්නේ නැහැ. දැන් ඒකෙන් නිදහස් වෙලා ඒවා ප්‍රහාණය වෙලා හිත නිදහස් වුණ බව අධ්‍යාත්ම වශයෙන් තේරුම් ගන්න ඕනේ, දැනගන්න ඕනේ. ඒක තමයි මේ පංච නීවරණ ධම්මේසු පබ්බේ අපි තේරුම් ගන්න ඕනේ. දෙවෙනි එක පංචස්කන්ධය. ධම්මානුපස්සන කන්ද පබ්බ. පුනේච පරම් වික්කවේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු උපාදානස්කන්ධේසු. දැන් මෙතන තියෙන්නේ කන්ද පබ්බන් කිව්වට පංචසු උපාදානස්කන්ධේසු. මෙතෙන්දි ඉවත් වෙන්නේ උපාදානස්කන්ධය මිසක් පංචස්කන්ධය නොවන බව පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හැම තැනකම කියලා තියෙන්නේ පේරි හතරයි තියෙන්නේ. මේ පේරි හතරම කතංච බණ වික්කවේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු උපාදානස්කන්ධේසු ඉද වික්කවේ වික්ඛු. මේකේ තුන් ආකාරයකට කියනවා. දැන් මේ අර උදේ දේශනා කරපු ධර්මයේ ඒකමයි මේ වෙන පැත්තකින් කියන්නේ. දැන් අතන කිව්වේ ඉති රූපං රූප සමුදයෝ රූප නිරෝධෝ රූප නිරෝධගාමී මග්ග. මේක කියන්නේ ඒක ඔක්කොම නෙමෙයි කොටසක්. ඉති රූපං ඉති රූපස සමුදයෝ ඉති රූපස අත්තංගම. ඉති වේදනා සමුදයෝ ඉති වේදනා අත්තංගමෝ. මේ විදිහට පහටම ඉති සංඥා ඉති සංකාර ඉති විඥානස සමුදයෝ ඉති විඥානස්ස අත්තංගමෝ. නමුත් උදේමීට වඩා විස්තර වශයෙන් සත්තාට්ඨාන සූත්‍රයේ මේක අයින් කරගන්න හැටි, මේක අයින් කරගන්න උපකාර වන විග්‍රහය ඒ උදේ මීට වඩා බොහොම විස්තර සහිතව පැහැදිලිව පිළිසිදුව දේශනා කළා. එතකොට දැන් මේ කායකානුපස්සනාව වැඩිමෙන් මේ පංචස්කන්ධ උපාදානය මේ ආස්වාදය සඳහා උපාදානය කරගත්ත දේ මේ ආදීනව හැටියට තමන් උපාදානය කරගන්න දේ
Taman තුලින් ඉවත් වෙනවා. ඒ අනුව මේකෙන් නිදහස් වෙනවා. මේ නිදහස් වීම තමයි මෙතන මේ පංච උපාදානස්කන්ධ පබ්බෙන් කියලා තියෙන්නේ. මෙතන හැම තැනකම කියලා තියෙන්නේ ඉති මේ පංචස්කන්ධ උපාදාන වෙන මොකක්වත් එහෙම නෙමෙයි. ඒ නිසා රූපේ හැටියට දැනගන්න ඕනේ. රූපේ සමුදය වෙන හැටි, රූපේ අත්ංගම වෙන හැටි තේරුම් ගන්න ඕනේ. වේදනාව ඇති වෙන හැටි, පවතින හැටි, තමන් අල්ලගන්න හැටි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි මේ තුන. ඉතින් ඒකට අර උදේ කියපු සූත්‍රය මේකේ විග්‍රහයක් එහෙම නැත්නම් මේක විස්තීර්ණ වශයෙන් කරපු විග්‍රහ කරපු තැන. සත්තට්ඨාන කුසල සූත්‍රයෙන් කියලා තියෙන්නේ මේ කතාවමයි. නමුත් මේක මීට වඩා බොහොම පැහැදිලිව විග්‍රහ සහිතව විස්තර සහිතව කොහොමද කරගන්න ඕනේ කියන එක එතෙන් විග්‍රහ කරනවා. ඒ නිසා මේ පංචස්කන්ධ උපාදානය ඉවත් වීම මේක දැන් මෙතෙන්දී මේ පංචස්කන්ධය උපාදානය කරගත්ත ඒවා ඔක්කොම මෙතන කියලා තියෙන්නේ පජානාති නෙමෙයි. මෙතන කියලා තියෙන්නේ ඒ වෙනුවට මේක තේරුම් ගන්න ඕනේ විහෙරති. දැන් මෙතන කියලා තියෙන්නේ විහෙරති. කතංච පන වික්කවේ වික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු උපාදානස්කන්ධේසු. උපාදානස්කන්ධය අපි උපාදානය කරගත්ත දේ ඉවත් කරමින් ඒක පිළිබඳව අපි අල්මක් නැතුව අල්ලා නොගෙන උපාදානය ඉවත් කරනවා. ඒ නිසා මේ පංචස්කන්ධය අයින් කිරීමක් කතාවක් නෙමෙයි තියෙන්නේ. හිතේ ඇති වුණු උපාදාය ගතිය, උපදි ගතිය, උපාදාය ගතිය හිතෙන් ඉවත් කිරීම. ඒ නිසා මේ උපාදාය ගතිය උපාදානය ඉවත් කරාට පස්සේ හිත නිදහස් වෙනවා, පිරිසිදු වෙනවා. ඒකයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේකත් තේරුම් ගන්න ඕනේ. මේකත් මේ සිදු වෙන දෙයක්. අර වඩන්න ඕන එක වඩනකොට මම ඉස්සරහට ඒක පැහැදිලි කරනවා තවත් සූත්‍රයකින්. මේක ඉබේ වෙනවා. ඉතින් ඒක ඊගාවට ආයතන බව. ආයතන හයක් තියෙනවා. අජ්ජත්තික බායතන ජස් පුනච වරම් බික්කවේ බික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ජසු. ජසු කියන්නේ 6. අජ්ජත්තිකානු ආයතනේසු බහිද්ධ ආයතනේසු 6ක් තියෙනවා. අජ්ජත්තිකානු බාහිරේසු ආයතනේසු 2ක් තියෙනවා. 12ක් තියෙනවා. ඒ 12 මේක රූපායතනය, චක්කායතනය, රූපායතනය, සෝතායතනය, ගානායතනය, ජීවායතනය, රසායතනය, මෙහෙම කායතනය, පොට්ටබ්බ, මනායතනය, ධම්මායතනය. දැන් මෙතන තියෙන්නේ ඉන්ද්‍රිය කතාවක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මෙතන ඉන්ද්‍රිය කතාවක් නෑ. මෙතන තියෙන්නේ මොනවද? ආයතන 6. ඒ මෙතන ආයතනයක් තියෙනවා පජානාති. මේක ආයෙ තේරුම් ගන්න ඕනේ. ඉද බික්කවේ බික්කු චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදූපයං පටිච්ච උප්පජ්ජති. ඔන්න දැන් මේ ඇති වෙන හැටි කියලා තියෙනවා. මොකද්ද ඇති වෙන්නේ? පටිච්ච උප්පජ්ජති. සංයෝජන සංජ පජානාති. දැන් මේ පටිච්ච උනේ නැත්නම් අනුපාදෝ නිබ්බාන. සංයෝජන නැහැ. යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති තංච පජානාති. යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති කියන්නේ එකෙන් ඉවත් වුණා. එකෙන් නිදහස් වුණා. එකෙන් වෙන් වුණා. තංච පජානාති. ඒකත් දැනගන්න ඕනේ. යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානම් හෝති තංච පජානාති. හෝති කියන්නේ හැමතැනටම ඉවත් කිරීම, වෙන් කිරීම, එහෙම නැත්නම් අයින් කිරීම, අස් කිරීම වගේ අදහස. හේතු ඉවත් කිරීම තමයි හෝති. දැන් මේක ඇත්ත වශයෙන්ම තව එකකට සම්බන්ධ කරන්න පුළුවන්. මොකද්ද? අර සම්පජානකාරී හෝති කියන එකේ විග්‍රහයක් තමයි මේ තියෙන ආයතන වශයෙන් සම්පජානකාරී හෝති. ඉදිරි පබ්බේදී මේකමයි කියන්නේ මේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට පටිච්ච වීමයි උප්පජ්ජති. එතකොට අපි මේ පටිච්ච වීම අයින් කරන්න නම්
අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න ඕන. පටිච්ච වෙන්නේ නිත්‍ය සුඛ අත්ත තියෙන නිසා. එතකොට මේක හැම තැනකම අර රූපේච පජානාති තංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති කියන එකේ තේරුම අපි මේ පටිච්ච වීම නිසයි මේ සමුදය උපදින්නේ. එතකොට මෙතන සමුදය වෙනුවට දාලා තියෙන සංයෝජන. ඒ උපජ්ජති කියන සමුදයට දාලා තියෙන උපජ්ජති සංයෝජන. පටිච්ච සමුප්පාද ධර්මයමයි මේ කතා කරන්නේ. මේ පටිච්ච වෙන්නේ ඉන්ද්‍රිය හයට, සංයෝජන සමුදය උපදින්නේ මේ ආකාරයෙන්. ඒ නිසා මෙතන මේ ආයතන හය සංවර කර ගැනීම කරන්න පුළුවන් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් කරගත්ත තරමට පටිච්ච නොවු තරමට. ඒ නිසා මේ පටිච්ච වීමත් අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගත්තොත් මෙතෙන්දී මේ කියන ඉන්ද්‍රිය හයම මේ පටිච්ච වීම සහ මුලින්ම කෙනෙකුට නවත්තන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් මෙතෙන්දී අර මේ කොටස නැවතත් අර සම්පජඤ්ඤ බබ්බේට සම්බන්ධ වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඉස්සරහා එක තනි කරම කොච්චංග මේ කියන එක මේ අර සම්පජඤ්ඤ බබ්බේට සම්පූර්ණයෙන්ම අයිති එකක්. මනංච පජානාති ධම්මේ පජානාති යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති තංච පජානාති. මේ හෝති කියන එක අර සම්පජානකාරී හෝති කියන එකමයි මෙතනක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳටම තේරුම් ගන්න ඕන. මේ තියෙන්නේ මේ අර සම්පජඤ්ඤ බබ්බේ ප්‍රතිඵලය තමයි මේ ඉන්ද්‍රියය සංවර වීම. ඒ සංවර වීම නිසා දැන් ආයතන වලින් විදී නිරාසලා ඉන්ද්‍රිය ධර්ම බවට පත් වෙනවා මේ හයම. ඒක පිළිසුදු වෙනවා. දැන් ඉස්සෙල්ලා ආයතන හැටියට කුණු කෙලෙස් එකතු කරගන්න තැන් උනේ. ඒ අනුව දැන් මේක පිළිසුදු වෙන බව තමන් පජානාති කියන්නේ තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ බොජ්ජංග පබ්බේ හතරවෙනි එක. බොජ්ජංග පබ්බේ මෙතන පුණජ පරම්පිකරේ විකු ධම්මේ ධම්මානුපස්සී විහෙරති සත්ත්වසු බොජ්ජංගේසු. මේ බොජ්ජංග හතක් තියෙනවා. මේ බොජ්ජංග හත එකින් එකම විග්‍රහ කරලා තියෙනවා. මේ බොජ්ජංග කියන්නේ අර රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උතුරා දමන්නට උපකාර වන අංග හතක්. ඒතකොට බොජ්ජංග කියන්නේ භව උතුරා දමන අංග. භව කිව්වේ රාග භව, ද්වේෂ භව, මෝහ භව. මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උතුරා දමන්නේ නැත්නම් ඒවා බොජ්ජංග වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ නිසා මෙතනක් නැවත කියන්නේ බොජ්ජංග අජ්ජත්. ඔක්කොම අජ්ජත්තං සති සම්බොජ්ජංග. අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංග. ඔක්කොම සති සම්බොජ්ජංග. ඒ නිසා ඔක්කොම මෙතන තමන් තුල තමන් පීඩුවාගත යුතු මේ හතේම තියෙන්නේ. දැන් ඔය ඉද බික්කවේ බික්කු සන්තංවා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. පජානාති කියන්නේ තමන් තේරුම් ගන්න ඕන. දැන් මේ සත්බොජ්ජංග පටන් ගන්නෙ පළවෙනි එක සති සම්බොජ්ජංගේ. දැන් සතියෙහි පිහිටන්නේ නැතුව හේතුඵල ධර්මයට බහා ගලපන්නේ නැතුව ආනපාන සතිය උපකාර නොවි කිසි කෙනෙකුට සති සම්බොජ්ජංගේ පිහිටන්න බෑ. සති සම්බොජ්ජංගේ පිහිටියේ නැත්නම් ඉතිරි සම්බොජ්ජංග 6 අර භව උතුරා දෙමිය යුතු දැමිය හැකි අංග 7 පරිපූර්ණය වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මෙතෙන්දී මේක වෙනවා. මේ වෙන බව Tamanට තේරුම් ගන්න ඕනේ. ඉතින් පජානාති මේ හතේම තියෙන්නේ පජානාති. පජානාති කියන්නේ Taman දැක ගන්න ඕනේ, දැන ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ.
මෙහෙම මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව මේ අංග පූර්ණ වෙනකොට තමන්ගේ හිතෙන් උදුරලා භව උදුරා ඉවත් වෙන භව රාග භව, ද්වේෂ භව, මෝහ භව ක්‍රමානුකූලව හිතෙන් ඉවත් වෙනවා. දැන් මේ ධම්මානුපස්සනාවේ ඔක්කොම තියෙන්නේ ටිකක් ගැඹුරු ධර්ම. නමුත් හැම එකක්ම දැන් අර පංච නීවරණ අස් වෙන බව, පංච උපාදානස්කන්ධය අස් වෙන බව, ඒ වගේම අර ආයතන ඉන්ද්‍රිය බවට පත් වෙලා අර කිලුටු කෙලස් කුණු අස් වෙන බව මේ සති සම්බොජ්ජංගයේ ඉඳලා බොජ්ජංග හතේ මේ භව අංග එහෙම නැත්නම් රාග භව, ද්වේෂ භව, මෝහ භව කොටස් හතකින් හිතෙන් උදුරා අස්කල හැකි බව, අස්කල යුතු බව, අස් වෙන බව තේරුම් ගන්න ඕනේ, දැනගන්න ඕනේ. ඒ නිසා මේ දිගටම තියෙන්නේ විරිය සම්පොජ්ජංගය මෙහෙම දිගටම තියෙන්නේ බොජ්ජංග හතමයි. අන්තිමට උපේක්ඛා සම්පොජ්ජංග අත්තිමේ අජ්ජත්තං උපේක්ඛා සම්පොජ්ජන්තේති පජානාති. අසන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්පොජ්ජංග නත්තිමේ අජ්ජත්තං උපේක්ඛා සම්පොජ්ජංගෝ පජානාති. තමන් ඒ සම්පොජ්ජංගේ සම්පූර්ණ අත්තිමේ අජ්ජත්තං උපේක්ඛා සම්පොජ්ජංගෝ පජානාති. එවගම නත්තිමේ අජ්ජත්තං උපේක්ඛා සම්පොජ්ජංගෙන් පදානාති. හතේම ඔය කතාවක් තියෙනවා. උදුරා දැමු බව, උදුරා ගන්නේ නොදැමු බව දෙකම හරියටම තේරෙනවා. ඒ වගේම අර අනිත් සියලුම තැන්වලදී අනුප්පන්නස්ස උපේක්ඛා සම්බුද්ධංගස්ස උපාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස්ස උපේක්ඛා සම්බුද්ධංගස්ස භාවනායි පරිපූර්ණී හෝති තංච පජානාති. ඊගාවට මේක තියෙනවා අර සාමාන්‍ය කියපු වචනෙම අර වාක්‍යෙම මේක ඊට පස්සේ බොජ්ජංග අවසානයි. ඊට පස්සේ තියෙන්නේ අවසාන එක චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උපකාර වෙන චතු අරිය සත්‍ය. මෙතෙන්දි වෙන්නේ අර මෙතෙක්කල් බුද්ධලයා තුල පැවතුණු දුක්ඛේ අඥානං බව ඉවත් වෙනවා. දුක්ඛ සමුදය අඥානං බව ඉවත් වෙනවා. දුක්ඛ නිරෝධේ අඥානං බව ඉවත් වෙනවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං බව ඉවත් වෙනවා. ඉතින් ඒ අනුව ඒ එකවත්තක් තමයි ඒ කිව්වේ. නමුත් මේක පෙන්නලා තියෙන්නේ අනිත් පැත්ත. ඉද බික්කවේ බික්කු ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති. මේ දුකට හේතුව දුකට හේතුව යථා භූතං පජානාති. ඒ අනුව මේ යථා භූත ඥාන දර්ශනය ඇති වෙනවා. අර කායික අනුපස්සනාව වඩනකොට යථා භූත ඥානය ඇති වුණාම යථා භූතන්ති පජානාති. දැන් මෙතන වෙන තැනක නැති වචනයක් කියලා තියෙනවා. මේ යථා භූත ඥානන්ති පජානාති හතරෙම. ඒ නිසා ඉද බික්කවේ බික්කු ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධයෝති යථා භූතං පජානාති දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය යථා භූතං පජානාති. දැන් උදේ දේව සූත්‍රයේ මේ යථා භූත ඥානය කියන එක වචනකින් කියලා තියෙනවා. නමුත් මේක ඒක නෙමෙයි, ඊට වඩා ගැඹුරින් විග්‍රහ කරලා ටිකටම හතරටම මේක කියලා තියෙනවා. මේ අනුව පඨම බණවාරෝ නිච්චිතෝ කියන්නේ මෙතනින් ඉවරයි. මෙතනින් ඉඳන් කියලා තියෙන්නේ දිගටම මේ දුක්ඛ මේ චතුරාර්ය සත්‍ය මේ වෙනත් සූත්‍රවල විග්‍රහ කරලා තියෙන ආකාරයට මේකේ නිर्देश උද්දේශ හැටියට මේ චතුරාර්ය සත්‍ය දිගටම විග්‍රහය ධම්මචක්කපවත්තන සූත්‍රයේ මහානිදාන සූත්‍රයේ ආදී කොට ඇත්තා වූ සූත්‍රවල දේශනා කරලා තියෙන මේ දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව හතර දිගින් දිගටම විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ සමුදය නිर्देशය මේ පිටු 27 තවත් තියෙනවා. මේක දිගින් දිගටම මේකමයි කියලා තියෙන්නේ පිටු 30 වෙනකම්. පිටු 30 වෙනකම්ම මේක මහා සතිපට්ඨාන සූත්‍රං නිච්චිතං කියන දෙන්නේනකම් මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරලා අවසානයේ කියනවා මේ 30 වෙනි පිටේ යෝහි කෝච වික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨාන එවං භාවීය සත්වස්සානි තස්ස
ද්වින්නම් පලානම් අඤ්ඤතර බලම් පටික්කම් දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේසු අනාගාමිය. දැන් මෙතන කියලා කියනවා මේ 33 වෙනි ඡේදයේ 30 වෙනි පිටේ කියලා කියන්නේ යමෙක් මේ සතර සතිපට්ඨානය මේ ආකාරයට භාවනා කරනවා නම් උපරිම වශයෙන් අවුරුදු 7කින් ද්වින්නම් පලං එක්ක අනාගාමී ඵලයටපත් වෙනවා. එහෙම නැත්නම් ධිට්ඨ ධම්ම වශයෙන්ම අරහත් ඵලයට මේ ආත්මෙ ඵල වෙනවා. ඊට පස්සේ කියලා තියෙන්නේ ඊට වඩා අවුරුදු 6කින් 5කින් 4කින් 3කින් 2කින් සතියකින් හෝ අන්තිමට සතියකින් හෝ මේක මේ පුද්ගලයාට මේ දවස් 7කින් මේ අරහත් ඵලයට හෝ අනාගාමී ඵලයට එන්න මේක උපකාර වෙනවා කියලා ධිට්ඨ ධම්ම වශයෙන් මේ ආත්මෙ වෙන ආත්මයකට ගෙනියන කතාවක් නෙමෙයි තියෙන්නේ. ධිට්ඨ ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේසී අනාගාමී. ඒක ඊගෙන පස්සේ කියලා කියනවා ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේවන සම්චික්කමාය දුක්ඛ දෝමනස අත්තාංගමාය ඥායස අධිගමාය නිබ්බාන සත්‍ය කිරියාය අධිලං චත්තාරෝ සතිපට්ඨානාති ඉතියං තං උත්තං ඉදමේතං පටිච්ච උත්තං කියලා අර මුල්ම පාඩේ නැවතත් මෙතෙන්දි කියලා තියෙනවා මේ නිශ්චිත වශයෙන්ම මේක ඒකායන මාර්ගය කියලා. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ මෙතෙන්දි පැහැදිලිව පිළිසිදුව කිව්වා මේ මෙතෙන්දි මේ කියපු දේ ත්‍රිපිටකයේ තියෙන වෙනත් සූත්‍ර ධර්ම වලින් ඊගාවට මේ ගෙනල්ලා මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේකේ තව හුඟක් මේ සූත්‍රවල තියෙනවා මේ මෙතන දැන් මේක මේ කායානුපස්සී සූත්‍රයේ තියෙනවා ජා භික්ඛවේ ධම්මේ අප්පහාය අබබ්බෝ කායේ කායානුපස්සී විහෙරතු හතමේජ කම්මාරාමතා බස්සාරාමතා විද්දාමරාමතා සංගරිකාරාමතා ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝ භෝජනේ අමතඤ්ඤුතං ඉමේකෝ භික්ඛවේ ජා ධම්මේ අප්පහාය අබබ්බෝ කායේ කායානුපස්සී විහෙරතු. දැන් මේ කාය කායානුපස්සනාව නැති වෙන්න එහෙම නැත්නම් කාය කායානුපස්සනාව කරන්න බැරි වෙන්න හේතු හයක් විග්‍රහ කරලා තියෙනවා. කම්මාරාමතා බස්සාරාමතා. කම්මාරාමතා කියන්නේ කර්ම කායෙන් කරන කාය කම්ම. බස්සාරාමතා කියන්නේ වචී කර්ම. නිද්දාරාමතා කියන්නේ අර තීන මිද්ද ය. සංගනිකාරාමතා කියන්නේ සංගනිකා දෝෂය කියන්නේ මේ තණ්හාවෙන් ගැවිලා සංඝ ගයන නිකන් ගයන දාලා කියන්නේ ගැවෙනවට තණ්හාවට එකතු වෙනවට බද්ධ වෙනවට සංදි වෙනවට වචනයක් තමයි සංගනිකාරාමතා. ඉන්ද්‍රියේසු අගුත්තද්වාරා. ඉන්ද්‍රියේසු අගුත්තද්වාරා කියන්නේ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ කියන එකේ අනිත් පැත්ත. භෝජනේ අමතඤ්ඤුතං කියන්නේ භෝජනේ මතඤ්ඤුතං නැති බව. ඉමේකෝ භික්ඛවේ මේ හය ධර්මය අප්පාය ප්‍රහාණය කරන්න බැරි නම් අබබ්බෝ කායේ කායානුපස්සී විහෙරතු. කාය කායානුපස්සනාව කරන්න බාධා වෙන කරුණු හයක් මෙතන මේ කියලා තියෙනවා. දැන් මේ කරුණු හය හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. මේ භාවනාවක් කරනකොට මේක දෙවෙනි ඡේදයේ කියලා තියෙන්නේ මේ ධර්ම හයක් වික්කවේ ධම්මේ පහය බබ්බෝ කාය කායනුපස්සී විහෙරතු. ආය මොකද්ද? නැවතත් කම්මාරාමතං බස්සාරාමතං නිද්දාරාමතං සංගනිකාරාමතං ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතං භෝජනේ අමතඤ්ඤුතං ඉමේකෝ භික්ඛවේ ජය ධම්මා පහය මේ ධර්මතාව හය තමන්ගේ හිතෙන් අයින් කරන පහය බබ්බෝ මේ කාය කායනුපස්සනාව සම්පූර්ණ වෙන කරගන්න මේක උපකාර වෙනවා කියලා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ මෙන්න මේ ඔය කියන කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතං,
සංගනිකාරාමතං ඉන්ද්‍රියසු අගුත්තද්වාරෝ භෝජනේ ආමතං මිතං කියන එක තමයි බුදුහාමුදුරුවෝ අර අනිත් පැත්තට කියලා තියෙන්නේ. මෙන්න මේක මේ අනුව මේක කරගන්න පුළුවන් කියලා. ඊළඟ ඒ සූත්‍රයේ නෙමෙයි මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියලා තියෙනවා මේ 30 වෙනි පිටේ මැද තියෙන 3 වෙනි ඡේදයේ කතංච වික්කවේ වික්ඛු සම්පජානෝ හෝති. කතංච වික්කවේ වික්ඛු සම්පජානෝ හෝති. ඉද වික්කවේ වික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. අලෝකිතේ විරේකිතේ සම්පජානකාරී හෝති. සමිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සංඝාතිපත්ත ජීවරණ ධාරණේ සම්පජානකාරී හෝති. අචිතේ පීතේ බාහිතේ සාහිතේ සම්පජානකාරී හෝති. උච්චාර පස්සවා කම්මේ සම්පජානකාරී හෝති. ගතේ තිතේ නිචින්නේ සුතේ ජාගරිතේ බාහිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති. එවං කෝ භික්ඛවේ භික්ඛු සම්පජානෝ හෝති. සතෝ භික්ඛවේ භික්ඛු විහෙරෙය්‍ය සම්පජානෝ අයං වූ අම්මාකං අනුශාසිත කියලා. දැන් මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න විනාඩි ගණනකට ඉස්සෙල්ලා මේ වැදගත් දේවල් සියලුම දේ අවසාන වශයෙන් භික්ඛුන්ට මේ අවශ්‍ය මඟ පෙන්වීම කිව්වා. ඒ නිසා මේ මහා මේ පරිනිබ්බාන සූත්‍රයේ මේ සම්පජානකාරෝ හෝති කියන එක පැහැදිලිව මේ මහා මේ පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් කියලා තියෙනවා භික්ඛුනි මෙන්න මේකයි මේ සම්පජානකාරී හෝති කියන්නේ මේ අර කායිකානුපස්සනාවේ තියෙන මම කියවනේ වැදගත්ම පබ්බේ මේකයි කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් මේක කරගන්න ඕන එක මේකට උපකාර වෙන දේවල් කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙතෙන්දී මේ ඒ ඡේදයක් ඉතිසල ඡේදයක් මේකට සම්බන්ධයි. ඒකින්ද මේක මේ සම්පජානකාරී හෝති වෙන එක මේ කියන ඔය අලෝකිතේ විලෝකිතේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සමිජ්ජිතේ පසාරිතේ මේ තම අපි යනකොට එනකොට කනකොට බෙනකොට ඉදිරිය බලනකොට පස්ස බලනකොට අවලෝකනය කරනකොට අතීත අනාගත අවලෝකනය කරනකොට කනකොට බොනකොට මේ පාත්‍රය හොදනකොට සිවුරු අඳිනකොට මේ වැසිකිලි යනකොට මේ සියලුම දේවල් මේ දවසක් තුල කරන සියලුම දේවල් මේ ඡේදයේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. මේ එක සූත්‍ර වලින් මේ කොටස් අරගෙන දාලා තියෙන්නේ මේක තේරුම් ගන්න. ඊට පස්සේ 34 වෙනි සූත්‍රයේ මේ කුණ්ඩලී සූත්‍රයේ 34 වෙනි පිටේ තියෙනවා මේ කුණ්ඩලී කියන මේ වික්ෂුණාන්ත කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා විද්‍යා විමුක්ති ඵලානි සංසෝකෝ කුණ්ඩලිය තථාගතෝ විහෙරති කියලා. මේක තියෙනවා දැන් බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා එකින් එක චත්තාරෝකෝ කුණ්ඩලිය සතිපට්ඨාන භාවිතා බහුලී කතා සත්බොජ්ජංගේ පරිපූර්ණති. සතර සතිපට්ඨානයේ වැඩිමෙන් කුණ්ඩලිය සත්බොජ්ජංගය වැඩිනවා. කතමේ පන භෝගෝතම ධම්මා භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨාන පුර. එවනම් භාග්‍යවතුන් වහන්සේ කොහොමද සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙන්නේ කියලා අහලා තියෙනවා. තීනිකෝ කුණ්ඩලිය සුචරිතානි භාවිතානි බහුලී කතානි චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති. තීනිකෝ කුණ්ඩලිය සුචරිතානි භාවිතානි. මොකද්ද මේ තීනිකෝ සුචරිතානි භාවිතානි? මෙත්තානුසතිය, අසුභානුසතිය, එහෙම නැත්නම් රාග, ද්වේෂ, මෝහ ඉවත් කරන අනුසතිය තමයි තීනි සුචරිතානි. අර මෙත්තානුසතියෙන් ද්වේෂය අයින් කරන්න පුළුවන්, අසුභානුසතියෙන් රාගය අයින් කරන්න පුළුවන්, මරණානුසතියෙන් බුද්ධානුසතියෙන් මෝහය අයින් කරන්න පුළුවන්. ඒක තමයි මේ වචී සුචරිත, කාය සුචරිත, මනෝ සුචරිත
අයින් කරන්න පුළුවන්. ඒ අනුව චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති කතමෝ පන බෝ විගතමේ ධම්මා වාවිතා බහුලූ කතා තීනි සුචරිතානි පූර්ණති ඉන්ද්‍රිය සම්මරෝකෝ කුණ්ඩලිය භාවිතෝ බහුලීකතෝ තීනි සුචරිතානි පරිපූර්ණති. ඒ අනුව ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීමෙන් මේ සතර සතිපට්ඨානේ වැඩෙනවා. මේක ආපහු උඩට ගියොත් ඉන්ද්‍රිය සංවරයෙන් සතර සතිපට්ඨානේ පූර්ණ වෙනවා. සතර සතිපට්ඨානේ සත්බොජ්ජංග පූර්ණ වෙනවා. සත්බොජ්ජංග පූර්ණ වීමෙන් මේ විඥා විමුක්ති පරිපූර්ණතු විඥා විමුක්ති පරිපූර්ණයෙන් නිවන් අවබෝධ වෙනවා. ප්‍රඥා විමුක්තිය ඇති වෙනවා කියලා මේ සූත්‍රයේ අනිත් පැත්ත උඩට ගියාම තමයි තියෙන්නේ මේක. ඊළඟට 39 වෙනි පිටේ තියෙන 38 වෙනි පිටේ තියෙනවා විරාග සූත්‍රම් කියලා සූත්‍රයක්. මේ විරාග සූත්‍රයේ කොටසක් අරගෙන දාලා තියෙන්නේ. විරාග සූත්‍රය සම්පූර්ණයෙන්ම නෙමෙයි මේකේ අවශ්‍ය කොටසක් දාලා තියෙන්නේ. චත්තාරෝ මේ වික්කවේ සතිපට්ඨාන භාවිතා බහුලීකතා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. චත්තාරෝ මේ භික්ඛවේ සතිපට්ඨාන භාවිතා බහුලීකතා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. මේ නිවන දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ කියලා තියෙන්නේ ඕකනේ. නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. ධම්මචක්කපවත්තන සූත්‍රයේ කියලා තියෙන්නේ. ඒකට මොකද කරන්න ඕනේ? චත්තාරෝ මේ භික්ඛවේ සතිපට්ඨාන භාවිතා බහුලීකතා. දැන් 39 වෙනි පිටේ තියෙනවා පැහැදිලිවම ဒုတိ ය භික්ඛු සූත්‍රං කතමෝච භික්ඛවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ ධම්මේ පරිපූර්ණ. මේ එක ධර්මයේ අර මම කියන්නේ එක ධර්මයක් පිරීමෙන් හතරක් පිරීමෙන් හතක් කියලා මේක කියලා කියනවා කතමෝච භික්ඛවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ ධම්මේ පරිපූර්ණ. චත්තාරෝ ධම්මා භාවිතෝ බහුලීකතෝ සත්‍ය ධම්මෝ පරිපූර්ණන්තු සත්‍ය ධම්මා භාවිතා බහුලීකතා ද්වේ ධම්මා පරිපූර්ණන්තු ආනාපාන සති සමාධි භික්ඛවේ ඒක ධම්ම. එතකොට මොකද්ද මේ දැන් ආනාපාන සති ආනාපාන සති කියන්නේ දැන් හුස්ම ගැනීම පිටකින් මේ කිරීමෙන් මේක වෙනවද? නෑ. මේක ආනාපාන සති කියන්නේ අර ආනාපාන සති පබ්බේ පළවෙනි එක. එතකොට ආනාපාන සති කියලා හුස්ම ගැනීම පිට කරොත් එහෙම ඔය චත්තාරෝ ධම්මා වඩන්තිත් නෑ සත්ත්ව බුද්ධංග වැඩෙන්නෙත් නෑ පරිපූර්ණතු මොකවත්ම නෑ. ඒ නිසා ආනාපාන සති සමාධි භික්ඛවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණ. දැන් මම කියවනේ මුලින්ම එකයි අපිට කරන්න ඕනේ මොකද්ද මේ ආනාපාන සතිය. ඒක අර ඉරියාපත පබ්බේදී සම්පජාන පබ්බේදී හැම අවස්ථාවකම කරන්න ඕනේ දේ තමයි ආනාපාන සති භාවනාව. ඒක තමයි මේ ආනාපාන සති සමාධි භික්ඛවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණ. චත්තාරෝ සතිපට්ඨාන භාවිතා බහුලීකතෝ සත්බොජ්ජංගේ පරිපූර්ණන්ති සත්බොජ්ජංගා භාවිතා බහුලීකතා විඥා විමුක්ති පරිපූර්ණන්ති. විඥා විමුක්ති කියන්නේ නිවන. ඉතින් ඒක නිසා මේක මේ ඊට පස්සේ කතං භාවිතෝ ච භික්ඛවේ ආනාපාන සති සමාධි කතං බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ කියලා ඊළඟට කියනවා ඉද භික්ඛවේ භික්ඛු අර මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙන ටිකමයි තියෙන්නේ. ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ ආ රුක්ඛ මූලගතෝ ආ ශුඤ්ඤාගාරගතෝ ආ නිසීදති පල්ලංකං ආභූජිත්වා උජුංකායං පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ ආසසති සතෝ පස්සසති ඊට පස්සේ ඒ දිගටම පටිනිස්සග්ගානුපස්සී අසසනිච්ඡාමිති
පටිනිස්සග්ගානුපස්සී පස්සදිස්සාමිති සික්ඛති. ඒ මහා සතරාදිපට්ඨාන සූත්‍රයේ කියපු කැලමයි නැවතත් මෙතන කියලා තියෙන්නේ. ඒ නිසා දැන් ওই මහා සතරාදිපට්ඨාන සූත්‍රයේ මේ ආනාපාන සති සමාධි කියලා මේ පරිවර්තනය කරන නිසා තමයි මේ සියලුම දේවල් වැරදියට පරිවර්තනය කරන නිසා තමයි හුස්ම ගැනීම පිටකිරීම ආනාපාන සති සමාධි හැටියට භාවිතා කරන්නේ. ඒක කරලා කිසි දවසක අර සම්පජඤ්ඤ පුරෙන්නේ පබ්බේ පිරෙන්නේ නැහැ. සම්පජඤ්ඤ පබ්බේ පිරෙන්නේ නැහැ. සත්පුඤ්ඤංග පුරෙන්නේ නැහැ. අර කිව්ව ධම්මානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ හැම තැනකම කියලා තියෙන්නේ මේ ආනාපාන සති සමාධිය තමයි අත්‍යවශ්‍ය එකම ඒකායන මාර්ගය පිරෙන්න අපි හොඳට දැනගෙන තේරුම් අරගෙන මේ කායනුපස්සී විහෙරති කියන එක කරන්න. ඒ නිසා කායනුපස්සී විහෙරති වෙනවා ආනාපාන සති. ඊට පස්සේ වේදනානුපස්සී විහෙරති, චිත්තානුපස්සී විහෙරති, ධම්මානුපස්සී විහෙරති සියල්ලම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ඊට පස්සේ 41 වෙනි පිටේ තියෙනවා යස්මින් සමයේ වික්කවේ වික්ඛු අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති, අස්සසාමිති සික්ඛති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති, පස්සදිස්සාමිති සික්ඛති, ධම්මේසු ධම්මානුපස්සී වික්කවේ. මේක තියෙන ගිරිමානන්ද සූත්‍රයේ සහ ආනාපාන සති සූත්‍රයේ මේ කැලේ තමයි ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන සති සූත්‍රයේ මහා රාහුලෝවාද සූත්‍රයේ තියෙන්නේ ධම්මානුපස්සනාව හැටියට. දැන් මේ මහා සතරාදිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාව පබ්බ පහකට විග්‍රහ කරලා බෙදලා තියෙනවා. නමුත් මේ බුද්ධානුස්සතිය වැඩිමයි මේ අනිත් සූත්‍ර පහේම තියෙන්නේ. බුද්ධානුස්සතිය වෙන මොකක්වත් නෙමෙයි. අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජාති. විරාගානුපස්සී විහෙරති රාගං පජාති. නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජාති. පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බුප්පති පජාති. මේක තමයි මේක කියලා තියෙන්නේ. පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බුප්පති පජාති. මේ අනුව සික්ඛති ධම්මේ ධම්මානුපස්සී විහෙරති වික්ඛවේ තස්මින් සමේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං සෝයං තං හෝති අවිජ්ජා දෝමනස්සානම් පහානම් තම් පඤ්ඤාය දිස්වා සාදුකං අජ්ජුප්පෙක්ඛිතා හෝති තස්මාතිය වික්ඛවේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති වික්ඛු තස්මින් සමේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. එතකොට මේ අවිජ්ජා දෝමනස්සං ඉවත් වීම අර ණයෙන් වෙන්වීම මේ අනුව සිද්ධ වෙනවා. ඒ මේ ආනාපාන සති නියමාකාරයට මේ නිවැරදිව වචන තේරුම් අරගෙන කර්ම තේරුම් අරගෙන මේ ආකාරයට කළොත්. ඒ නිසා මේ මෙතන තියෙන මහා ලොකු දෙයක් නෙමෙයි, බොහොම සරල දෙයක්. නමුත් මේ සරල දේ අර උස්ම ගැනීම පිට කිරීම අස්පස්ස කියන එක වෙනස් කර හැකියම මුළු ධර්මයම විකෘති වුණා, වෙනස් වුණා. වැරදි විදිහකට තේරුම් කරන්න වුණා, වැරදි විදිහකට භාවනා කරන්න වුණා. මොකද ඒකත් අර ප්‍රාණායාම භාවනාවේ තිබුණු දෙයක් නිසා. අතීතයේ බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සර ඔය හුස්ම ගැනීම පිට කිරීම ප්‍රාණායාම භාවනාවක් හැටියට තිබුණා. ඉතින් ඒක නිසා ධර්මයේ යටපත් වීම නිසා නැවත අර පෙර තිබුණු අර හුස්ම ගැනීම පිට කිරීම කියන ප්‍රාණායාම භාවනාවට නැවතත් මේක මානුනා. ධර්මයේ යටපත් වුණා, අධර්මයේ මතු වුණා. ඒ අනුව නිවන වැහුණා, පැවැත්ම පවත්වාගෙන යනවා. ඒකයි වෙන්නේ. ඒකයි උනේ. ඉතින් ඒක නිසා මේ තියෙන සූත්‍රවල සියලුම දේවල් 45 වෙනි පිටුව වෙනකම් මේ පිළිබඳව ත්‍රිපිටකයේ මේ සතරාදිපට්ඨානයේ පිළිබඳ තියෙන දේවල් දැන් තියෙනවා. ඒකත් කියව ගන්න. ඊට පස්සේ කායගත සති සූත්‍රයේ තියෙනවා. ඒකත් මේකටම අදාළ දෙයක් හැටියටයි විග්‍රහ කරලා තියෙන්නේ. මේ කායගත සති සූත්‍රයේ තියෙන්නේ ඔය කායනුපස්සනාව
වෙන ආකාරයකට වඩින හැටි එහෙම නැත්නම් අර පටිකූල මනසිකාර බබ්බේ වඩන හැටි තමයි කායගත සූත්‍රය හැටියට විග්‍රහ කරලා තියෙන්නේ. ඒ අනුව ඒක තේරුම් ගන්න ඕනේ. එහෙනම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොන කෙනෙකුට අහන්න පුළුවන්. දැන් ප්‍රශ්න තියෙන්න පුළුවන් මොකද දැන් සතරාතිපට්ඨාන සූත්‍රයේ කරගන්න ඕන ඒවා එකයි තියෙන්නේ කියන එක හොඳටම තේරුම් ගන්න. එක මොකද්ද? ආනපාන සති වැඩි. හැබැයි ආනපාන සති සතර ඉරියව්වෙදිමත් කරන්න ඕන අර සම්පජඤ්ඤ පබ්බේ තියෙන අනිකුත් සියලුම යනකොට එනකොට කනකොට බොනකොට නානකොට ඇවිදිනකොට සිවුරු අඳිනකොට පාත්‍ර හොදනකොට පිඟාන හොදනකොට රාජකාරිය කරනකොට වාහනයක් කෙලවනකොට මේ හැම දෙයක්ම ඔබේ තියෙනවා. එකයි කියලා තියෙනවා. අවසරය කායේ කායේ ප්‍රශ්න වඩනකොට බාධා වෙන්නේ ඒ කර්ම හය ගැන ආයෙත් දැන් එතන කම්මාරාමත කර්මයේ ක්‍රියාව කාය කර්ම කම්මාරාමතා කිව්වේ කාය කර්ම වැරදි කාය කර්ම හරිද වැරදි අතින් පයෙන් කරන කාය කර්ම කම්මාරාමතා බස්සාරාමතා කියන්නේ කටින් භාෂාව වචනේ කරන දේවල් ඒ කියන්නේ මේ කාය සුචරිතයයි වචින සුචරිතයයි ඊට පස්සේ තියෙනවා නිද්දාරාමතා මේ තීන මිද්ද ඒ කියන්නේ මත්වීමෙන් කරන වැරදි දේවල් ඊට පස්සේ තියෙනවා සංගනිකාරාමත සංගනිකා දෝෂය කියන්නේ මේ යම් කෙනෙකුට හේතු වෙලා ගැවිලා තණ්හා වෙලා හේතු වෙලා ඉන්න තියෙන කැමැත්ත ගය වෙලා ඈඳිලා බැඳිලා ඉන්න කැමැත්ත ඒකට කියනවා සංගනිකාරාමත සංගනිකා දෝෂය කියලා කියන්නේ ඊට පස්සේ ඉන්ද්‍රියේසු බුද්ධද්වාරෝ නැතිකම් ඉන්ද්‍රියේසු අද්භූතද්වාර ඉන්ද්‍රියේසු දැන් ඉන්ද්‍රිය හය අපි ඒ දොරවල් වහන්න ඕන වෙලාවට වහන්න ඕන අරින්න ඕන වෙලාවට අරින්න ඕන ඒක ඉන්ද්‍රියේසු බුද්ධද්වාර ඊට පස්සේ ආහාරයේ මතඤ්ඤුත ආහාරයේ මතඤ්ඤුත කියන්නේ ආහාර මාත්‍රය අපි මේ ආහාර නොගෙන ඉන්න එක නෙමෙයි ආහාර මාත්‍රය දැනගෙන තමන්ගේ ඒ ප්‍රමාණයට අනුව මෙතන ආහාර කියලාම මේ කියන කනබොන ආහාර නෙමෙයි පමණක් නෙමෙයි ආහාර හතරක් තියෙනවා විඥාන ආහාර මනෝ සංචේතන ආහාර විශේෂයෙන් පස්ස ආහාර සහ කබලින්කාර ආහාර හතරම ඉන්ද්‍රියසු මේ ආහාරයේ මතඤ්ඤතාවට ආයි ඔය කරුණු අය තමයි මේ අපිට උපකාර වෙන දේ සාහාර කියන්නේ මේ ඉන්ද්‍රිය හැට හැම කිසිම ස්පර්ශ වෙනවා. ඔව් ස්පර්ශ වෙනවා. පස්ස වෙනවා. සම්පස්ස වෙනවා. පස්ස නෙමෙයි සම්පස්ස. සම්පස්ස දැන් අරක චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්ස. සංගති තුනක් සම්පස්ස වෙනවා. සම්පස්සයි වේදනා. ඒ වේදනාවක් ජනිත වෙන්නේ සම්පස්සේ. සම්පස්සේ කියන්නේ නැවත ආස්වාදය. සම්පස්සේ කියන්නේ මොකක්ද? ආස්වාද. සංගති තුන රාග දේශ. නෑ. ඊතර සංගති තුන චක්කු කාය, රූප කාය, චක්කු විඥාන කාය කියන තුන. සංගති තුන. එකට ගැවෙන ගති තුන. සෝත
කාය, සද්ද කාය, සෝත විඥාන කාය. ගාන කාය, ගන්ධ කාය, ගාන විඥාන කාය. කාය කාය, පොට්ටබ්බ කාය, පොට්ටබ්බ විඥාන කාය, කාය විඥාන කාය. ඒ වගේම මනෝ කාය, ධම්ම කාය, මනෝ විඥාන කාය. එහෙම විඥාන කායවල 6ක් තියෙනවා. අර අධ්‍යාත්මික බාහිද්‍ය කායවල 6ක් තියෙනවා. එතකොට ඔය තුන තමයි ගැටෙන්නේ. සම්පස්ස වෙන්නේ. ඒ නිසා දැන් අපි මේ චක්කු කාය, සෝත කායට හරි, ගාන කායට හරි, ජීවා කායට, ධම්ම කායට කොහටවත් එන්නේ නැහැ. චක්කු කාය රූප කායට පටිච්ච වුණාම චක්කු විඥාන කායක්මයි උපදින්නේ. සෝත විඥාන කායක්, ගාන විඥාන කායක් උපදින්න බෑ. ඒ තුන එකතු වෙලා තමයි සම්පස්සජා වේදනාවක්. ඒ අනුව තමයි වේදනාවක් ජනිත වෙන්නේ. ඒ වේදනා ආයි තුන් ආකාරයි. සුඛ වේදනා, සුඛං වා, දුක්ඛං වා, අදුක්ඛම අසුඛං. ඒ තුනටම අපි එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, එක්ක උඹලා. අජ්ජත් බහිද්ධාවා 21 වරක්ම තියෙනවා. අජ්ජත් බහිද්ධාවා, අජ්ජත්තාවා, බහිද්ධාවා, අජ්ජත් බහිද්ධාවා තුනක්ම තියෙනවා. 21 වරටම හැම පබ්බෙටම ඕක සාධාරණ පොදු යෙදුම. දැන් මේ ඇහැ අජ්ජත්යි, අර රූපේ බහිද්ධයි. ඊට පස්සේ අර චක්කු විඥානේ අජ්ජත් බහිද්ධා. හැම තිස්සෙම ඔය තුනම එනවා. එතකොට දැන් අදපරම කුජලෙකුට උනත් ආනාපාන පබ්බෙන් පටන් ගන්න පුළුවන්ද? පුළුවන්. ආනාපාන පබ්බෙන්ම ඕන පටන් ගන්න. හැබැයි ආනාපාන දැනගෙන ඕන පටන් ගන්න. දැන් ආනාපාන පබ්බෙන් පටන් ගන්නවා නිසානේ ඔය උලංගුවේ හුස්ම ගැනීම පිට කිරීම කරන්නේ. දැන් ඔය සියලුම භාවනා මධ්‍යස්ථාන වල ජීගමන් දෙන්නේ උලං රැල්ල දිහා බලන්න. ආනාපාන කරන්නේ. ආනාපාන බලන්න. හැබැයි ආනාපාන කියන්නේ මොකක්ද කියලා කියන්නේ. ආනාපාන කියලා තියෙන්නේ කොතනද? සේවිතබ්බා, අසේවිතබ්බා. ඕක කියන්නේ නැතුව ආනාපාන කිව්වට වැඩ නැහැ. දැන් සේවිතබ්බා, අසේවිතබ්බා සූත්‍රය කියලා තියෙන ආනාපාන මොකක්ද? ඇතුළට ගත යුතු දේ මොකද්ද? සේවිතබ්බා. බහැර කළ යුතු දේ මොකද්ද? අසේවිතබ්බා. එනිසා ඔය කියන භාවනා මධ්‍යස්ථාන වල මිනිස්සු ඔය සේවිතබ්බා සූත්‍රය කියවන එවනනම් අර බුද්ධඝෝසාමඳුරේ සේවිතබ්බා සූත්‍රය කියවලන. ඒක ඉඳලා ලිව්වා. රේණුකානේ ආමඳුරේ සේවිතබ්බා සූත්‍රය කියවන ඔක ලියන්නේ. දැන් ඒ සේවිතබ්බා සූත්‍රයේ පැහැදිලිව පිළිසිදුව කියලා තියෙනවා මේ ආන කළ යුතු සහ පාන කළ යුතු දේ. මේකයි. අසකල යුතු පස්සකල යුතු දේ මේකයි. එම්නම් මේ සේවිතබ්බා සූත්‍රය බුදුහාමුදුරුවෝ ඔච්චර පිටු 40ක 50ක මොනවටද කියන්නේ? අනිත් පාර ආනපාන සති සූත්‍රයේ ඉස්සෙල්ලා සූත්‍රය මේ සේවිතබ්බා ත්‍රිපිටකේ. ඒකත් එහෙමම කියලා.
දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ ආනපාන කිව්වහම අසපස කිව්වහම ඔය ආස්වාද ප්‍රාස්වාද කොහෙවත් කියලා නැහැ. ආස්වාද ප්‍රාස්වාද කියන එක ආනපාන නෙමෙයි. ඒ කාලේ. ඊට පස්සේ කාලේ බුදුහාමුදුරුවන්ගේ හරි උපනිෂද් දර්ශනේ එකක් නිසා ප්‍රාණයාම භාවනාවක තමයි මේ වගේ එකක් මේ වැරදි එකක් මේ කිව්වේ මේ කරේ මේ පින්නේ. ඒකයි. ඒ නිසා ඒ කාලේ වම කතාවක් තිබුණේ නැහැ. ඒ කාලේ ආනපාන කිව්වම හරියටම දන්නවා මේ ආස්වාද කියන්නේ මේ සේවිතබ්බා සූත්‍රයේ කියපු අතුලට ගැනීම සහ ආනයනලා පිට කිරීම අපන අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඒ වගේ ඇත්තම තිබිද්දී ඇයි මෙහෙම ඇත්ත තිබෙන්න දැන් ඔය කවුරු හරි ටිකක් අර මා සමනෝ කරුති කියන පුද්ගලයෝ මේ අත්පස්ස කියන එක ආස්වාද ප්‍රාස්වාද කියන පොතක ලිව්වා. බුදුසාමුදුරුවෝ ආස්වාද ප්‍රාස්වාද කියන එක පොතක ලිව්වා. මොකද අර වායෝ කසිනේ ඒගොල්ලෝ දැනගෙන හිටිය නිසා පතංජලි ආගමේ පිළිගත්ත නිසා. පතංජලි ආගමේ තිබුණේ උපනිෂද් දර්ශනේ තිබුණේ අස්පස්ස කියන්නේ වායෝ කසින. ආස්වාද ප්‍රාස්වාද ඒක ලිව්වා. එතකොට අර සිංහල භාෂාවේ තිබුණු අස්පස් කරගන්න එක නෑ. සුද්ධ බුද්ධ නෑ. මේ අස්පස් කියන්නේ මොකද? තියෙන ඒවා ඔක්කොම අයින් කරන එක. දැන් ඔච්චර හොඳ සිංහල වචන තියෙනවා. ඒ කාලේ සිංහල මිනිස්සු හොඳට දැනගත්ත අස්පස් සුද්ධ බුද්ධ. සුද්ධ කියන්නේ රාමසේ බුද්ධ කියන්නේ බුදුරජාණන්. මේක මේ ඔය මේ බුද්ධඝෝසාන්තුරු ලියපු නිසා මේක වැරදියට පාලි භාෂාවෙන් කොටසකට වැහුණා. උගතුන්ට නුගතුන්ට ඒක ගියේ නැහැ. අයි පාලි දන්නේ නැහැ. ඊට පස්සේ මේ පස්සේ කාලෙක මේ සියලුම මිනිසුන්ට මේක ගියා රේණුකාණේ හාමුදුරුවෝ ලිව්වට පස්සේ. රේණුකාණේ හාමුදුරුවන්ට ඉස්සෙල්ලා යම් පුද්ගලයෝ ඕක මේ ආස්වාද කියන එක ආස්වාද ප්‍රාස්වාද කියන එක ලියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔය වායු කසිනේ ලංකාවේ බුදුහාමුදුරන්ගේ කාලේට ඉස්සර තිබුණා. ඒකත් තිබුණා. බුදුහාමුදුරුවෝ බෝසත් කාලේ අර වායෝ කසිනේට සම්බන්ධයනේ අර මේ භාවනාවක් කළේ. ඒක දැන් බෝසත් කාලේ කලේම අවුරුදු 6 තුලම වායෝ කසිනේට සම්බන්ධයි. ආලාර කාලාම්ල වගේ උද්දකරාම පුත්‍රල වගේ අසිත තවුසල වගේ තව නොයෙකුත් ධානලාභීන් දැන් ඔය උපතිස්ස කෝලිත සරියුත් මුගලන් හාමුදුරුවෝ දෙනමත් මේ බුදුහාමුදුරුවෝ අසජි හාමුදුරුවෝ හම්බ වෙන්නේ ඉස්සෙල්ලා ඔය කියන අසපස්ස කර කර හිටියේ. ඔය කියන වායෝ කසිනේට සම්බන්ධලා හිටියේ. ඒකෙනුත් යම් ධානයක් ලබන්න පුළුවන්. අවසරයි තුමා දැන් විදියට මේ වායු කසිනේ භාවනා අනාරේ භාවනා කරපුවම ඒගොල්ලන්ට ලෞකික ඉර්ධි ලබාගෙන යම් හැකියාවන් තියෙනවා. පුළුවන්. ලෞකික ඉර්ධි තියෙනවා. පුළුවන්. ලෞකික ඉර්ධි විතර නෙමෙයි අභිඥාත් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අභිඥා අගය කළේ නැහැ. වටින්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මොනවද වටින්නේ? නිවන. නෑ නිවනට ඉස්සෙල්ලා තව තුනක් තියෙනවා. ත්‍රිවිද්‍යා. ත්‍රිවිද්‍යා මොකද්ද? පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චතුප්පපාද ඥානෙ සහ ආසවක්ඛේ ඥාන. ආසවක්ඛේ ඥානෙ නිසයි නිවන විමුක්ති. එතකොට ත්‍රිවිද්‍යා ලබන්න බෑ ඔය කියන කසින භාවනා කිසිම එකකින්. හැබැයි අභිඥා ලැබුවා. අෂ්ටාභිඥාම ලැබලා තිබුණ අසිතව. ඒ නිසා එයාට නිවන ලැබෙන්නේ නැහැ. නිවන වැහෙනවා. ඒකනේ අඩුවේ අසිත තවුස. බුදුහාමුදුරුවෝ බුදු වෙනකොට එයා මැරිලා. එයා ඒව දන්නවා තුන්කල් දක්නා නුවණ තියෙනවා ඒක. හැබැයි එයා ඉන්නේ දැන් අසංජතලේ. ඔකට උනේ අර
මේ ලංකාවේ මේ භාවනා මධ්‍යස්ථාන 300 ගානක් තියෙනවා. කොහේවත් කිසිම තැනක මේ මම කියනකම් මේක මම පෙන්නලා දෙනකම් කිසිම තැනක මේ ආනාපාන සතිය කියන එක වෙන පැත්තක් තියෙන බව හිතුවේ නෑ. මේ බුද්ධ ආනාපාන සති කියන එකක් තියෙන බව පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පැහැදිලිව කියලා තියෙනවා. යථාපි බුද්ධ ආනාපාන සති කියලාමයි තියෙන්නේ පටිසම්භිදා මග්ග ප්‍රකරණ. බුද්ධ භව උදුරා දමන ආනාපාන සතියයි අවශ්‍ය. ඒකයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අපේ ස්වාමීන් වහන්සේ හම්බ වෙන කාලේදී මම කරපු භාවනාව වලට කීප දෙනෙක් මගේ හිතවතුන් යොමු කළා. හැබැයි ඒගොල්ලෝ හිතපු තත්ත්වයට වැඩි අඩු ගානේ පන්සිල් පද පහවත් රැකෙනවා ලෞකික වශයෙන්. ඉතින් ඒකෙන් එතකොට ඒක මට වැරද්දක් කළා වගේ එකක් නෙවෙයි. ඒක ආයේ නොදැන යම් දේවල් කරන්න ඇති. හැබැයි දැන් ඒ අයට පැහැදිලිව පිළිසිදුව කියන්න ඕනේ මේ ආනාපාන සති කියලා තවත් එකක් තියෙනවා. දැන් ඉන්ටර්නෙට් එකට හරි දාලා අරින්න ආනාපාන සති කියලා තවත් එකක් තියෙනවා. මේක පොඩ්ඩක් මේකත් බලන්න. එතකොට ඒගොල්ලන්ට යම් ඥානයක් තියෙනවා නම් ප්‍රඥාවක් තියෙනවා නම් ඒගොල්ලන්ට වැඩි. ඒක මගේ නෑ ඒක බාධාවක් වෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ බෝසත් කාලේ කරේ වැරදිද? බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. සූත්‍ර කර්ම 10ක 12ක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. බුද්ධත්වයටපත් වෙන්නට පෙර පුබ්බේව මේ සම්බෝධා අනபிසම්බුද්දස අසම්බුද්දස කියන කාලේ කරේ මේ වැරදි දෙයක් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මට මෙහෙම මාත් අතරමං වෙලා අවුරුදු 6ක් දුක් විඳින්න දුෂ්කර ක්‍රියා කරන්න වුණා මේ අනාර්ය ධ්‍යාන ලබන්න හොයන්න ගිහින්. මේ සමිනන්සේ ඒ අවුරුදු 6 කියන්නේ මේ හේතුඵලයක් විතරට ඒ 6. ඔව් ඒකත් ධර්ම නියාමයේ කර්ම නියාමයේ බලපාන්නේ. දැන් ඔය අවුරුදු 6ක්ම ඔය එක එක ගුරුවරු හොයාගෙන ගියා. හරිද? ගිහිල්ලා අනාර්ය භාවනා ඉගෙන ගත්තා. අනාර්ය භාවනා ඉගෙන ගැනීම නිසා තමයි මේකේ වැරද්ද දැක්කේ. මේකේ වැරද්ද දකින්න එක හේතු වුණා. තේරුණා? එතකොට දැන් අර යථා තත්ත්වූත ඥාණයට එන්න පුළුවන් වෙන්නේ වැරද්ද හැටියට දකින්න ඕන. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ඒකයි. ඊට පස්සේ මේ වැරද්ද දිගින් දිගටම පාත්වගෙන යන එක දකින්න ඕන. ඒකෙ මිදී නිදහස් වෙන්න ක්‍රමයක් නියම ක්‍රමයක් තියෙන බව දකින්න. එතනක් තියෙන්නේ චතුරාර්ය සත්‍ය. එතනක් තියෙන්නේ චතුරාර්ය සත්‍ය. අනාර්ය භාවනාව දුක නිර්මාණය කරන දීර්ඝ කාලය. ඒ වගේම ඒ දීර්ඝ කාලීනව දුක නිර්මාණය කරන විතර නෙමෙයි ඒක දිගින් දිගටම සමුදය වශයෙන් පාත්වගෙන යනවා. ඒක නැති කරන්න ක්‍රමයක් තියෙනවා. නිරෝධය. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඒත් චතුරාර්ය සත්‍ය. එනිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන එක ඕන තැනකට ඕන වෙලාවකට ඕන ධර්මතාවයකට යොදන්න. දැන් උදේ සූත්‍රයේ කිව්වා වගේ මේකත් ඕනම එකකට ඕනම තැනකට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ පංච අඤ්ඤමඤ්ඤං සංඥා පරිදාහං පංච අඤ්ඤමඤ්ඤං අත්බව පරිදාහං ඒකට අඤ්ඤමඤ්ඤං කියන්නේ අඤ්ඤමඤ්ඤ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන්. ඒක නිසා මේක නිසා ඒක සිදු වෙනවා නම් ඒක අඤ්ඤමඤ්ඤ. බෝසතාණන්සේ ආර්ය භාවනාව කොච්චර කාලයක් වඩන්නේ නැද්ද? ආර්ය භාවනාව වැඩි වෙන එකක්. දවසක්වත් වැඩි වෙන්නේ. මේක පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගත්තා. දැන් බෝසත්තුමා අවුරුදු 6ක් භාවනා කරලා නිවන් දැක්කේ ආර්ය ඵල ලැබුවේ නැහැ. හැබැයි පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගත්ත දවස් ගණනදී අන්න චතුරාර්ය සත්‍ය අවබෝධ. ඒකට හේතු උනේ පටිච්චසමුප්පාද විග්‍රහය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඒක භාවනා කිරීම නෙමෙයි ඒක අවබෝධය යථාභූත ඥාන දර්ශනය. ඒකෙන් දැන්
ඊට පස්සේ අර භාවනා කිරීමේ ශක්තිය තිබුණානේ. ඒකේ නිසා මේක හරියටම තේරුම් අරගෙන පටිච්චසමුප්පාද ධර්මයෙන් තමයි මඟපල ලැබෙන්නේ. ප්‍රඥා විමුක්තිය ලැබෙන්නේ. අර ධාන වලින් චේතෝ විමුක්තිය ලැබලා තිබුණ නිසා. නමුත් බුදුහාමුදුරුවෝ පස්සේ කිව්වා මේ ධාන ලැබලා ඉන්න එක කාටවත් වැඩක් ඇති එකක් නෙමෙයි. ඒ නිසා කවුරුවක්වත් මගේ ශ්‍රාවකයෝ ධාන ලබන්නේ යන්න ඕනේ නැහැ. මගපල ලබන්න බොහොම පහසු ලේසි ක්‍රමයක් තියෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ පැහැදිලිව පිළිසිදුව අවශ්‍ය දේ කියන්නේ. ඒක ආනපාන සති භාවනාව. ඒකත් අර නමින්මයි දැම්මේ. ඔකයි වැඩි උනේ. ඒක මං හිතන්නේ මේ ධර්මතාවයෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඒ කියන්නේ දැන් ආනපාන සති කියලා ඒ කාලේ උපනිෂද් ධර්මයේ තියෙනවා. බුදුහාමුදුරුවෝ ඒ ආනපාන සතිමයි මෙතෙන්ට වෙන අර්ථයක් කුබ්බේ අනනුසුතේ ධම්මේසු විග්‍රහ. ඒකත් ධර්මතාවයෙන් සිදු වෙන දෙයක්. අභිනිබ්බිදා කියන්නේ දැන් නිබ්බිදා කියන්නේ මොකෝ නොබැඳීම. අභිනිබ්බන්ති මේක අපි දැන් මේක තියෙන්නේ අත්වාසියෙන් උතන අතනිබ්බින්ති කියලා එකක් තියෙනවා අභිනිබ්බන්ති කියලා එකක් තියෙනවා. නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා කියන එකේ නොබැඳිනවා. ඒකට අපි මේ කිසිසේත්ම නොබැඳෙන තත්වයක් තමයි අභිනිබ්බිත. අත්පටිලාභය කියන්නේ Tamanට මේ කරන කියන හිතන දේවල් වලින් මතු යලි යමක් ප්‍රතිලාභ හැටියට පොඩිය හැටියට ආපහු Tamanටම ලැබෙනවා නම් ඒක අත්පටිලාභය. ඔය දැන් වචනවල තේරුම අරගෙන හරියන්නේ නැහැ. ඔය පේලියක් තියෙන්නේ. ඔය පේලිය එක වචනේ අරගෙන වැඩක් නැහැ. ඕක නිකන් ඉගෙන ගැනීමක් විතරයි. අධ්‍යාපනය. ඕක තේරුම් ගන්න ඕන. යථාභූත ඥාණයෙන් ඔය වචන ඔක්කොගෙම කියලා තියෙන්නේ කරන්න ඕන දෙයක් සහ නොකරන්න ඕන දෙයක්. ඒක තේරුම් ගත්තාම හරි. ඒ නිසා ඔය වචන පරිවර්තනය කරගෙන කටපාඩම් කරගත්තට නිවනයි. ඒකම තමයි මිනිස්සු කරන්නේ ගම්තු දුරේ. ඒකෙන්ම තමයි නිවන වෙන්නේ. බුද්ධංග ධර්ම සහ අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව දැන සිටියත් නොදැන සිටියත් ආනාපානසතිය කරන ඒකනේ කියන්නේ දැන් මේ පැහැදිලිව පිළිසිදුව මේ කිව්වේ එකක් වඩනකොට හතරක් වැඩෙනවා හතර වැඩෙනකොට හතක් වැඩෙනවා හතර වැඩෙනකොට අට සම්පූර්ණ වෙලා ප්‍රඥා විමුක්තියට මතු වෙනවා. විමුක්ති ඥානයට ලැබෙනවා. එනිසා ඒවා වැඩිනවා. වඩන්න ඕන එකයි. වඩන්න ඕන මොකද්ද? ආනාපාන සති පබ්බි. ඉතින් දැන් කොහොම හරි අඩු කළා එකක් කරන්න කිව්වනේ හරිනේ. ආයෙ ඔක්කොම කරගහගෙන බතක තියාගෙන පාඩම් කරගන්න ඕනේ නැහැ. මොකද්ද කරන්න ඕන? දැන් මේක හොඳට ඉතේ තියාගන්න ඕනේ. භාවනාව කියන්නේ දැන් ඔය පාඩම් ඕනෙත් නැහැ, ඔය පොත් ඕනෙත් නැහැ, මොනවාක්වත් ඕනේ. වර්තමාන මොහොතට තමන්ගේ හිතට එන අරමුණ හරියට දැන හඳුනාගෙන මේ අරමුණ කෙලෙසයිත අරමුණක් නම් පුළුවන් තරමට ඉක්මනට අයින් කිරීම, නික්ලේශී අරමුණක් නම් මිදෙන නිවන යහපත් අරමුණක් නම් පුළුවන් තරම් ඉක්මනට භාවිත කරන්න. ඔන්නෝක කරනවා නම් ඒක තමයි එක කරන්න ඕනේ. ඒක තමයි ආනපාන. ඕකයි කරන්න ඕනේ. වෙන මොකක්වත් ඕනේ නැහැ. හැබැයි අර පච්චත්තං වර්තමාන මොහොතේ පරිමුඛං සති උපට්ඨ පෙත්තා.
ඒ මොහොත ගෙවෙන්නේ ඉස්සෙල්ලා අපි ඒ ආව අරමුණ දැන් නමුත් අරමුණක් ආවම අපි ඒක ඇලෙනවනේ. එක්ක ගැටෙනවනේ. එක්ක මුලා වෙනවනේ. ඒ තුන නොයි ඒ මොහොතේ මේ උපේක්ඛාසිත ඒ වැරදි අරමුණක් නම් ඇලෙන ගැටෙන මුලානේ ඒක අයින් කරන්න. ඒක අයින් කරන්න අවශ්‍ය ක්‍රියාපටිපාටිය ගන්න ඕනේ. වහාම ඒ මොහොතේම ගන්න ඕනේ. ඒක මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ කියලා තියෙනවා පැහැදිලිව. මම ඒ ටික මේ කියුවේ නෑ. මේ ඒක පැහැදිලිවම කියනවා. ඒකම තමයි කියන්නේ. ආයි වෙන මොකක්වත් නෑ. මේ භාවනාව කියන්නේ ඒකයි. වර්තමාන මොහොතේ හිත පවත්වාගෙන ඒ වර්තමාන මොහොතේ තමයි හිතට එන අරමුණ හරියටම තේරුම් අරගෙන මේක කළ යුතු දේ කිරීමක් නොකළ යුතු දේ නැතිවීමක්. නිදහසේ ඉන්න වෙලාවට තමයි හිතට එන්නේ අරමුණ. වර්තමාන මොහොතේ නිදහසේ ඉන්නවද වැඩක් කරනවද කනවද බොනවද ඒකනේ අර සම්පජානකාරී පබ්බේ තියෙන්නේ. ගච්ඡන්නෝවා දිතෝවා සයිනෝවා නිසින්නෝවා සම්පජානකාරී හොති අලෝකිතේ විලෝකිතේ අර තියෙන්නේ ජාගරිකේ දතේ විදේසිතේ. ඒ වර්තමාන මොහොතේ නිදහසේ ඉන්නව නෙමෙයි. හිතට ඒ වෙලාවට තමයි එන්නේ. මේක හොඳට තේරුම් ගන්න. අවසර දැන් මේ හොඳ මේ කියන්නේ අරමුණ තේරුම් ගන්න නම් කල්යාණ මිත්‍ර සේවනයක් අවශ්‍ය වෙනවා නේ. ඒකනේ පළවෙනිම අවශ්‍යතාවය. මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සී සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ඊට පස්සේ ධම්මානුධම්ම පටිපද. ඒ කියන්නේ දැන් කරුණාව කියන වචනේ වැඩියෙන් තේරුම් ගන්න. ඔව්. ස්වාමීන් වහන්සේ මේ එතකොට දැන් ආනන්ද හාමුදුරුවෝ බුදුන් වහන්සේ පිරිනවන් පානකම් ඉඳලා ඒ ටික ඔක්කොම තේරුනේ ඈ මොකද්ද? ස්වාමීන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ඔව් අරහතුන් වහන්සේ බවට පත් වුණේ බුදුන් වහන්සේ පිරිනවන් පානකම් ඉඳලා. ඔව් දැන් අරහතුන් වහන්සේ කෙනෙක්ව අල්ල ගන්නවද? දැන් ආනන්ද හාමුදුරුවෝ අරහත් වුණා නම් උපස්ථකායක කමේ ඉන්න පුළුවන්ද? දැන් ඔය කියන සූත්‍ර ටික කටපාඩම් කරගෙන මේ කියපු ඒවා ඔක්කොම මතක තියාගෙන ඉන්නවද? ඒකත් ධර්මතාවය. ඒක කරන්න අරහතුන් වහන්සේ කෙනෙකුට ඒක කරන්න බෑ. අරහතුන් වහන්සේ ඕ කෙනෙක්ව මතක තියාගෙන ඉන්නේ නැහැ, කටපාඩම් කරගෙන ඉන්නේ නැහැ. ඒක සෝතාපන්න ඵලයටපත් වුණා. ඒකයි අවශ්‍යතාවය. ඒකයි නිවන. හැබැයි ඒ සෝතාපන්න ඵලයෙන් එහාට ගියා නම් උපස්ථායකමෙන් අයින් වෙන්න ඕන. ධර්ම භාණ්ඩාගාරික කමෙන් ඉබේම අයින් වෙන්න. ආය අරහතුන් වහන්සේ කෙනෙකුට ඉන්න බෑ. උපස්ථායක කමෙන් ඉන්න බෑ. ධර්මතාවයෙන් ඒකත් ධර්ම නියාමයට අදාළයි. ඒකට සමනේ ධර්මදේශනාවේ බික්කු බික්කුනි පාසුපාසිකා කියලා තියෙන සංඝ නෑ. බික්කු කියන්නේ කවුද? මේකේ තියෙනවා සූත්‍රයක් අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතේ බික්කු කියන පදේ විග්‍රහ කරනවා. මාන මෙහෙන උපාසක උපාසිකා සිව්වන පිරිසම බික්කු. සංඝ කියන කොටසට බුදුහාමුදුරුවෝ බණ කියන්නේ නෑ. බුදුහාමුදුරුවෝගේ බණ අහන්න ඕනේ නෑ සංඝ. සංඝ කියන්නේ කවුද? මේ සංඝාල ධම්ම සම්මුදය සම්මා දිට්ඨියටපත් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත අය සංඝ. අඩු වශයෙන් සෝතාපන්න ඵලයටපත් වූ අය සංඝ. ඒ තව තවත් බණ අහින්න ඕනේ. මග දන්න, මග දැකලා මගේ යන්න විතරයි තියෙන්නේ. කොටස් දෙකක් බික්කු සංඝ.
වික්කු සංඝස්ස දේම. දැන් දානයක් දෙනකොට කියනවා වික්කු සංඝස්ස දේම. ඒක සාංගික දානයක් දෙන්නේ සංඝ කෙනෙකුට ඇතුළත්ව දානෙ දුන්නොත් විතරයි. එහෙම නැත්නම් වික්කු දානයක් විතරයි. ඒක සංඝ දානයක් සාංගික දානයක් නෙමෙයි. එක්කෙනෙක් හරි මගබලලාභී හිටියේ නැත්නම් කිසි තැනක ඒක වික්කු සංඝස්ස දේම ඒ සාංගික දානයක් වෙන්න බෑ. නමුත් ඕක යම් යම්මයි දැනගෙන හිටියේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ අර දක්ඛින විභංග සූත්‍රයේ මේක තියෙනවා පැහැදිලි. ඒකෙන් දකලේ හොර උඩර වැටිය රැවටීමක් කළා මිනිස්සු. ඔක ලොකු රැවටීමක්. මොකද්ද? නෑ. එහෙම කන්නේ. අර ධාතු කරඬුව ගෙනලා මෙන්න සංග. ධාතු කරඬුව නෑ ඕකේ. මොනාරි පඩිකම උතරගෙන ගියා ඒක හම්බුනා එකපත්. පඩිකමට මේ රෙදි ගාලක් දාලා ගියා. ඉතින් ගියානේ කවුද මේක බලන්න මිනිස්සු. මිනිස්සු අහලා බලන්න. ඔය මොනවද තියෙන්නේ කියලා බෑන්නේ නෑනේ. ඉතින් ඒක නිසා අන්න සංග වෙනුවට ගෙනිච්ච මොකක් හරි ධාතු කරඬුවක් කියලා මොකක් හරි ඉතින් පන්සල් වල කරඬුවක් හදාගත්තා. ඔක මේ ලෝකෙ දෙයක් නැති වෙන්න පුළුවන්. උද්දෝසු කියලා අරන් ගිහින් ඒ උද්දෝසු වැදිලා දාලා දෙන්න. ඔව් ඒක වෙනවා. ඒකගේ වැඩ කරන්නේ මේක රැවටීමක්. දැන් ඔය දාන විතරක් තියෙනකොට ආම්දුව කොහොමාරි අර මිනිහෙකුගේ ඔළුවට පටවලා එවනවා. ඔය මිනිස්සු බලන්න මොනවද මේක තියෙන්නේ බලන්න දෙනවා. ගමන වාහනයකට ඔව් ඒවත් කරගෙන ගිහිල්ලා ඔක්කොම අරන් ගිහිල්ලා ඉතින් මෙන්න සංඝ. මෙන්න බික්කු කියලා බික්කු සංඝස දේමු කියලා දානයක්. දැන් ඒකින්ද මිනිස්සු සාංගික දාන දෙනවා කියලා ඔය රවට්ටෝ. ඒක සමහරවිට මේ දරෝප මේ මම දැකපු දෙයක් කඩේ මිලදීලා ගත්තාම මෙහෙම බෙල්ලෙන් අල්ලගෙන තමයි ගෙනියන්නේ. ඒක එතකොට මේ දරෝප පරිහරණයකින් වැරදි නේද? වැරදි. මොනවා දැනගන්නද මොනවද මේ කරගන්න ඕනේ කරගන්න දේ දැනගන්න එච්චරයි කරගන්න ඕනේ දේ දැනගන්න ඕනේ ඔය නිකන් ඔය දැනගෙන වැඩ ඒකත් උපාදානය කරගන්න හැදෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් දෙයක් කරලා අපි දන්න නොදැනුවත්වම අභිනන්දනයකට එනවනේ ස්වාමීන් වහන්සේ. ඒක තමයි ආස්වාදේ. ඒක තමයි අභිනන්දනය. එතකොට අභිනන්දනයට ආව ගමන් නිබ්බිදා නැහැ අනිබ්බිදා. ඒක අඳුනගත්තොත් ආස්වාදේ නැවැත්තුවොත් අභිනන්දනේ නැවැත්තුවොත් නිබ්බිදා. දෙපැත්තක් තියෙනවා. ඒක තමයි දැන් අද උදේ කිව්ව සූත්‍රයේ තියෙන්නේ ආස්වාදයේ හැටියට යථාභූත ඥාන දර්ශනයෙන් දැනගන්න. ඒ ආස්වාදයේ බින්දොත් ආදීනවයක් එන බව යථාභූත ඥාන දර්ශනයෙන් තේරුම් ගන්න. ඒ ආස්වාදයේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව තේරුම් අරගෙන ඒකෙන් මිදී නිදහස් වුණු චන්ද්‍රාගයෙන් චන්ද්‍රාග විනේ පිහිටලා නිසරණයටපත්. ඔය ආස්වාදයේ තනිකර හිස් දෙයක්. පෙන බුබුලක් වගේ අර පෙන බුබුලක් වගේ දෙයක්. හරයක් නැති දෙයක්. ස්වාමීන් වහන්සේ සිතිවිලි ශරීර සංවේදනය අතර සම්බන්ධයක් තියෙනවා. තියෙනවා සම්පූර්ණයෙන්ම තියෙනවා.
සිතුවිලි තමයි ශරීර සංවේදනයේ සියලුම දේවල් කරන්නේ. සිතුවිලි තමයි ඔක්කොටම චේතනාම් භික්කවේ කම්ම වදා. සිතුවිලි කියන්නේ සිංහල වචන. චේතනා කියන්නේ මාර්ගය. සාමාන්‍යයෙන් මේ ගෘහ ජීවිතයේදී අපි වෙඩින්ස් පාටිස් වගේ විත්‍රාශ්‍රය වගේ දේවල්ට යනකොට මේ ගමනට බාධාවක් නේද ලොකු? මෙහෙමයි. ඒවා ඉතින් අත් වශයෙන් බාධා වෙනවා. නමුත් අපි සම්මතයේ යුතුයකම් වගකීම් ඉටු කරන්න අවස්ථාවල් තියෙනවා. ඒ සම්මතයේ යුතුයකමක් වගකීමක් හැටියට ඒක ගියාට ඒකෙන් ආස්වාදයක් නොවිඳ ඒක නොඇලී ඒකට අබ්බැහි නොවි ඉන්න පුළුවන්. එතෙන්දී අපි සම්මතයක් හැටියට යුතුයකමක් වගකීමක් ඉටු කිරීම හැටියට එතෙන්දී එනීද ඒ කරන්න ඕන දේ යුතුයකම කරලා එන්න පුළුවන්. ඒක නැත්නම් එහෙම නැත්නම් මිනිසු වෙන එකක් හිතනවා. සම්මතයකුත් තියෙනවනේ ලෝකේ. එහෙම නොගින් හිටියොත් අන්තවාදීම වෙනවා. ඔව් ඒක එහෙම වුණොත් අර වැරදි අන්තයෙන් අල්ලගත්තා. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ සම්මතයක් තිබුණ මල් පූජා කිරීම. සම්මතයක් තිබුණ සිල් ගැනීම. සම්මතයක් තිබුණ භාවනා කිරීම. සම්මතයක් තිබුණ ඔය ඔක්කොම දේවල්. ඒ බුදුහාමුදුරුවෝ සාමුලින්ම අත්හැරියේ නැහැ. ඒවට අලුත් අර්ථයක් දීලා මේ නිවනට උපකාර වන මාර්ගයට ඒකත් හදාගත්තා. විග්‍රහ කරා. දැන් මේ පන්සිල් සමාදන් කරන එක බුදුහාමුදුරුවන්ගේ එකක් නෙමෙයි. දැන් බැරි වෙලාවත් අපි මේක දන්නවා මේ පන්සිල් සමාදන් කරලා කිසි කෙනෙකුට යහපතක් මොකවත් වෙන්නේ නැහැ. ඒක චාරිත්‍රාක් වාරිත්‍රාක් විතරයි. හැබැයි බැරි වෙලාවත් පන්සිල් සමාදන් නොකරුවොත් මේ අර මොන්ටිසෝරි පන්තියේ ඉන්න ශ්‍රාවකයන් මිනිසුන්ට ගැටුමක් ගැටුම ඒක නිසා ඒකත් ඒ මොන්ටිසෝරියේ ඉන්න පන්තියේ ඉන්න අය වැඩි. ඒ නිසා ඒ අයට මේක අවශ්‍යයි. ඒක සම්මතයක්, චාරිත්‍රයක්, වාරිත්‍රයක් පමණයි. ඒ මිසක් කිසිම දෙයක් එතන නැහැ. සීලබ්බත පරමාර්ථයට වැඩ. සෝදාවතේ බුදුන් වහන්සේගේ පැත්තෙන් බලුවම සීල සමාධි ප්‍රඥා පැත්තද? සීලේ පතිච්ඡාය මිසක් දැන් සීලය කියන්නේ මොකද්ද? බුදුහාමුදුරු සීලේ විග්‍රහ කළා. සංවර සීල. ඉන්ද්‍රිය සංවර සීල, සිව්පස්සේ ප්‍රත්‍ය සංවර සීල, ප්‍රාතිමොක්ඛ සංවර සීල, ආජීවක ආයතික සංවර. යතු බුදුහාමුදුරු සීල සමාධි යන් සමාදානං තං වතං. තං වතං කියන්නේ සීලබ්බත පරමාර්ථ. දැන් බුදුහාමුදුරු බුදු වෙනකොට අර බුදුහාමුදුරන්ගේ අම්මත් සීල් සමාදන් වෙලා හිටියා. ඒක සම්මතයක්. ඒකේ කාලේ තිබි චාරිත්‍රය. අද ඒ වගේම මාස් කඩේ විවෘත කරනකොට අරක්කු තබෑරුම් විවෘත කරනකොට පන්තිල් ගන්නවා. මම කල්පනා කරන්න ඕන. ඔය දේශපාලක රැසියෝ පට ගන්නකොට ඔක්කොම බරු කියන්නේ වැරදි වැඩ කරන්නේ. ඔය පන්තිල් තමයි. ආම්දුරම් බුද් කියන්නේ. ස්වාමීන් වහන්සේට සීල සමාදන් වෙන ප්‍රතිපත්ති නෑ ප්‍රතිපත්තිය නම් සංවරය ඉන්ද්‍රිය සංවරය. ඒක මොකද්ද? ආමිෂය. යම් කිසිසේත්ම සංවරය මිසක් ප්‍රතිපත්තිය පිළිෙන්නේ නැහැ සංවරය. වත්තං න පරිපූර්ණති කියලා තියෙනවා. වත්තං න පරිපූර්ණති. कोई पोते आगे पोते දැන් පොත් ලියව මිනිස්සු තමයි විනාශ වෙන්නේ. දැන් බැරිලාවක් යම් කිසි කෙනෙක් විසුද්ධි මාර්ගය හරි ඒ අටුවා පොත් හරි පාවිච්චි කළා ඒව ගුරු කොට ගත් කොට පොත් ලියවනම් ඒ මිනිස්සු සඳහන් කරපුවා
බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති කරපු විනාශ කරපු සංඝ වේදයක් කරපු ඒ මොන පොතේ බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටිනවා කියන්නේ මොකද්ද? දැන් සමවත් සුවයෙන් වැඩ සිටිනවා කියන්නේ සිංහල භාෂාවේ වචනයක්. දැන් බුදුහාමුදුරුවෝ අරිය විහාරයෙන් වැඩ සිටිනවා කිව්වනම් අන්න හරි. විහෙරය. ඒක කියන්නේ වාසිය. මොකද්ද? අරිය. එහෙම නැත්නම් ආනාපාන සතියෙන් වැඩ ඉන්න. ඒක අරිය විහාරය. දැන් අරිය කියන්නේ මේ රිය ගමන අත්තරපු මේ ගමන රිය ගමනට උපකාර වෙන සියලුම දේ රාගය, ද්වේෂය, මෝහය කය කළා වැඩ සිටිනවනේ අරක අරිය විහාරය. ඒකට ඉතින් සිංහල භාෂාවේ වචනයක් දැම්ම මොකද්ද කිව්වේ? සමවත්සුවේ. සමවත්සුවේ කියන එක ඉතින් සිංහල භාෂාවෙන් කවුරු හරි හදාගත්ත වචනයක්. සමාපatti සුවේ කිව්වනම් ඒක ටිකක් හරි. ඒක ගණන් ගන්න එපා. ඒක නිවැරදි. ඒක ඉතින් සම්මතයක් ඇටියට දැන් මිනිස්සු කියනවා ඒ අයගේ කැමැත්තක් අන්න. නෑ ඉතින් තමන්ගේ චේතනාව විකලයේ කම්මං අදා. චේතනාව යහපත් නම් පිරිසිදු නම් ඒකෙන් පාපයක් වෙන්නේ. චේතනාව අයහපත් නම් අයහපත්වත් කියනවා. ඔය කතාව වචනේ කියනවා චේතනාව අයහපත්. එවනම් වරදක් පාපයක් සිංහයක් කින්සාව තමන්ට සිදු වෙනවා. අන්තිම නමක්ගේ මේ සිවුරු පිළිකර මේ සෝදන්නා මේව පිළිසකර කරන්න බැරිද කියලා ගැහණු අයට ඒක බැරි කමක් නැහැ. බැරි කමක් නැහැ. දැන් ඔය සිවුරු පිළිකර හදන තැන් වල ඔක්කොම වැඩි හරියක් ගැහණු කට්ටිය වහන්නේ. ඒවා සෝදලා එහෙම කරන්න බැරිද කියලා. ඒක ඉතින් සම්මතයක් තමයි ඒක. භක්තිය වැරදි දෙයක්. බුදුහාමුදුරන්ගේ ධර්මයට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ භක්තිය. අවසරයි සාන්තතර චේතනාවෙන් මුලින්. ඔය චේතනාව යහපත් නම් දැන් පිරිසිදු කර දීමේ චේතනාවක් නම් එහෙම නැත්නම් හොඳට මසලා දීමේ චේතනාවක් නම් ඒක හරි. නැත්නම් වැරදි. පරමාර්ථයෙන් ගත්තොත් හරි. එම්නම් සීලේ පතිට්ඨාය. සීල සමාදානක් නෙමෙයි. පතිට්ඨාය කියන්නේ අදිෂ්ඨාන කරගෙන පිහිටනවා. ඒක මේ වැරදියට පස්සේ හදාගත්ත වචන තුනක එකතුවක්. වචන තුන මොකද්ද? සංසාර අසංසංකය. සංසාර අසංසංකය. ඔය තුනේ තුනක් තියෙන නිසා කැපුවා දෙකක්. සාර අසංකය කප්පේ. අර කැපුවා සාර අසංකය. මුල් අර දෙපැත්තේ දෙක කැපුවා අසං කියන එක විතරක් ඉතුරු කරලා. සාර අසංකය කප්පේ කියන එක සංසාර අසංකය කියන වචන තුනේ එකතු කළාම ඒ මාගදී භාෂාවේ ක්‍රමයක්. සංසාරයි කියලා මෙතෙක් හිටියා. මේ අසං කරන්න පුළුවන් බව දැක්කා. මේ අසං කරනකොට සංඛය කරන්න පුළුවන් බව දැක්කා. මේ තුනම දකින්නට ගිය කාලපරාසය
මේ තුනම තේරුම් ගත්ත ගිය කාල පරාසයේ කප්පේ. සාන අසංකේ කප්පේ. එම්ස පොය කියන අවුරුදු කෝටි ගණන් බින්දු ගාන දැම්ම මිනිසු දාලා තියෙන මොඩිය. උත්ඥා. ධර්මේ නොදන්න. සම් නොදැක්කම සම් තේරු නැති මිනිහ. දැන් බලන්නකො සංසාර අනේක જાති සංසාරං ගාතාවේ ඔය කතාව තියෙනවා. කය මජ්ජගාති කියලා තියෙනවා අන්තිම. ඒක තමයි කය. සංකය. හොඳයි එහෙනම් දැන් ඉතින් මුගක් මාමාරුයි අද. එහෙනම් නවත්තනවා. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරය. හොඳයි මේ පිමුතුන් සිහිපත් කර ගන්න ඕනේ දැන් අද වෙනකොට මේ සතරාතිපට්ඨාන සූත්‍රය කොටස් තුනක් හැටියට පබ්බ 21 පිළිබඳව තමන් කරගන්න ඕන දේ සහ අවබෝධ කරගන්න ඕන දේ පජානාති තේරුම් ගත්තා. ඉතින් ඒ අනුව තමන්ට මේ ආනාපාන සතියෙහි පිහිටලා කටයුතු කරනකොට තමන් තුළ ඇතිවන වෙනස් වීම තමන්ට පැහැදිලිව දැක ගන්න, දැනගන්න, තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අනුව තමන් නිවෙන බව, මිදෙන බව, නිදහස් වෙන බව තේරුම් ගන්න ඕනේ. ඒ අනුව විහෙරති කියන්නේ පාසය කරන්න ඕනේ. සික්කති කියන්නේ හික්මෙන්න ඕනේ. සංවරති කියන්නේ සංවර වෙන්න, සංසිඳවන්න, සම්මා වෙන්න ඕනේ. ඒ අනුව ක්‍රියා කරන්නයි අවශ්‍ය වෙන්නේ. එකක් කරනකොට හතරක් කරනවා, හතරක් කරනකොට හතර පූර්ණ වෙනවා කියන එකයි තියෙන්නේ. ඉතින් ඒක මේ කවුරුත් පින්වතුන් අහගත්තා. දැන් මේ භාවනාවකට අවශ්‍ය බොහෝ දේ අහලා තියෙනවා. තවත් ඒක යම් යම් ආකාරයට පරිපූර්ණ කරගන්න ඉතිරි දවස් දෙකක් තුලත් තව සූත්‍ර ධර්ම හතරක් විතර මේකට අදාළ වෙන ඒවා විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දැන් අදට මේ ධර්ම දේශනාව අවසానයි. එහෙනම් කවුරුත් සාදුකාරය දීලා පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් ඉත්තාවතාචාමේ සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාචාමේ සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාචාමේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉදම්මේ නාතිනම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම්මේ නාතිනම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම් හෝ නාතිනම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන